නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙත් මාර්ගය භාවිතා කිරීමෙන්, ක්‍රමවේදයන් භාවිතා කිරීමෙන් තමන්ගේ సంతානය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට සියලු කෙලෙසුන්ගෙන් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එසේ නොකිරීමෙන් ගලවා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හරියට ගෙම්බෙකුට අහුණු මැඩියෙක් වගේ ගැලවෙන්න උවමනාව තිබ්බත් ගැලවෙන්න බැරුව මේ සංස්කාර පොදියට අහු වෙලා ඉන්න අපේ సంతානයන් එයින් ගලවා ගැනීමේ මෙහෙයුම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල. ඒකට තමයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරන නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ අනිත්‍ය සංඥාව ඇති කර ගැනීම පිළිබඳවයි. ප්‍රායෝගිකව කළ යුතු දේවල් පිළිබඳ වැඩියෙන් සාකච්ඡා කරන්නටයි මේ ධර්ම දේශනා මාලාව සකස් වුනේ. ඉතින් ඒකින්ද අපි ධර්ම කරුණු එකතු කරගන්නවා වගේම ඊට වැඩි අවධානයක් යොමු කරන්නේ මොකද්ද අපි කරන්න ඕනේ කියන එක තේරුම් ගන්නටයි. ඒකින්ද පසුගිය දවස් දෙකේදීම අපි සාකච්ඡා කරා අනිත්‍ය සංඥාව ඇති කරගන්න ක්‍රමවේදයක් පිළිබඳව. සියල්ල අනිත්‍යයි කියලා. සියල්ල ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. සියල්ල ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියන සංඥාව මට ලැබිලා තියෙන දේවල්, නොලැබිලා තියෙන දේවල්. මේ ලෝකේ සියල්ල කියලා ගත්තොත් මට ලැබිලා තියෙන දේවල්, නොලැබිලා තියෙන දේවල් කියලා ගත්තාම හොඳට පැහැදිලි. ඒ වගේම කෙටියෙන් කියනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයයි. මේ ඔක්කොම එක කැටියකට අරගෙන අපිට දැනෙන්න ඕන දවසක මේ හැම දෙෙම ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියලා. අන්න ඒක කොච්චර දැනিলা තියෙනවද කියලා අපිටම හොයාගන්න පුළුවන්. මම අහන මේ අතංගෙන් ගොඩාක් කැමති තියෙන දරුවෙක්, නැත්තම් ගොඩාක් ලෙන්ගතු තියෙන ආදරයක්, මොනවා හරි දෙයක් ගැන මම මේ මොහොතේ මේ අතන්ට කිව්වොත් තව පොඩ්ඩකින් නැති වෙන්න පුළුවන් කියලා. නැති වෙන්න පුළුවන් නේද කියලා. තව ටිකකින් වෙනස් වෙන්න පුළුවන් නේද හැමදේම කියලා. කෙනෙක් මැරෙන්න පුළුවන් නේද කිව්වොත් මෙයා මොනවා කියයිද? ඔව් ඇත්ත, කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියයි. ඒක එහෙම වෙන්න පුළුවන්. අද හැන්දෑව වෙන්න පුළුවන් කිව්වොත් පුළුවන්. ලබන මාසේ වෙන්න පුළුවන් කිව්වොත් පුළුවන්. තව මොහොතකින් වුණත් පුළුවන් කියලා කියනවා. එහෙම පුළුවන් කියලා කිව්වට මම හැමදාම අහන ප්‍රශ්නේ, මොකද භාවනාවෙන් අපේ හිත කොච්චර වැඩිලාද කියලා බලාගන්න මේ ප්‍රශ්නේ මම හැමදාම අහන්නේ. එහෙම පුළුවන් කියලා කිව්වට ඒ වුණාට ඒක වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් තියනවද නැද්ද? නේද? ඒ වුණාට ඒක වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් තියනවද නැද්ද? වෙන්න පුළුවන්, ඒ වුණාට දැම්ම මේක වෙන්නේ නැහැ. අද හැන්දෑව වෙනකොට වෙන්නේත් නැහැ. ලබන අවුරුද්ද වෙනකොට වෙන්නේත් නැහැ. තව අවුරුදු 10කින් වෙන්නේත් නැහැ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඕන් ඔය බලාපොරොත්තුව තමයි කවදා හරි කැඩෙන්නේ. මේ ෂණයේ මේ මොහොතේ හොඳින් තියෙන දේවල් ඊළඟ මොහොතේ නැති වෙනවා කවදා හරි දවසක. නේද? ඒ වෙනකොටත් බලාපොරොත්තුවක් තිබ්බොත් තව සතියක් තියෙනවා කියලා, මාසයක් තියෙනවා කියලා, අවුරුද්දක් තියෙනවා කියලා, අන්න ඒ බලාපොරොත්තුව කැඩෙනවා. එහෙනම් තේරෙනවද භාවනා යෝගියෙකුගේ මානසිකත්වය කොයි වගේ වෙන්න ඕනද කියලා? දුකක් ඇති නොවෙන්න නම් ඊළඟ මොහොත ගැනවත් බලාපොරොත්තුවක් නැති වෙන්න ඕනේ. දැන් කියනකොට ඊළඟ මොහොතේ නේද, නැත්තම් අද හැන්දෑවේ සියලු දේ වෙනස් වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන් කියනකොට ඔව් කිව්වට ඇතුලෙන් බලාපොරොත්තුවක් තියෙන එක වෙන්නේ
නැති වෙයි. ඒක වෙන්නේ නැති වෙයි නෑ. ඔය කිව්වට වෙන්නේ නෑ. එහෙම වෙනවද මට කියලා එහෙම එකක් තියෙනවා. ආන්ගේ හැඟීමම අයින් වෙන්න ඕනේ. ඒ හැඟීමම අයින් වෙන්න ඕනේ. තේරුම් ගන්න පුළුවන්ද මම කියන්නේ? නේද? එන්නේ ඒ හැඟීම වචනෙන් කොච්චර කිව්වත් තව චුට්ටකින් මේ නැති වෙන්න පුළුවන්. ඔව් ඇත්ත ඒක තමයි අනිත්‍ය කියන්නේ. හාමුදුරුවෝ කියන එක ඇත්ත කියලා කොච්චර කිව්වත් අපේ ඇතුලෙන් බලාපොරොත්තුවක් තියෙනවා අපේ හිත. නෑ ඒක වෙන්නේ නෑ. ඒක වෙන එකක් නෑ. හෙට වෙන එකකුත් නෑ. අවුරුදු 10කින් අම්මා මැරෙනවා කිව්වත් නෑ අපේ අම්මා එහෙම මැරෙන්නේ නෑ. 10කින් අන්නේ බලාපොරොත්තුව. ආන්ගේ බලාපොරොත්තුව අතහැරෙන්න ඕනේ. කොච්චර වෙලාවකටද? ඊළඟ සෙනෙහටවත්. ඒ තරම් එහාට මේ නාම රූප පිරික්සීම සිද්ධ කරන්න ඕනේ. හරිද? නැත්තම් ලොකු අමාරුවකයි වැටෙන්නේ අන්තිමට. ඉතින් ලොකු අමාරුව පැත්තකින් තියන්න මම හැමදාම අහනදී දැන් ඉතින් මේ මට සන්තෝෂය ඇති වෙන විදිහට ලෝකේ හදමින් නේද ඉන්නේ හැමෝම. මගේ දරුවෝ මං කියන විදිහට ඉන්න ඕනේ. මගේ ස්වාමියා, මගේ භාර්යාව, මගේ නිවස, මගේ ශරීරය, මගේ හිත, අනුන්ගේ හිත නේද? අනුන්ගේ හිත තියෙන්න ඕන කොහමද? ලොකු පොරයක් නේ අල්ලන්නේ. ජීවිතේ බලන්න ලොකු පොරයක් නේ අල්ලන්නේ. නේද? පුතාලත් එක්ක, දුවලත් එක්ක, ලේලියත් එක්ක, බෑනවරුත් එක්ක නේද? වටේ පිටේ අයත් එක්ක, ශරීරයත් එක්ක, තමන්ගේ නේද? ආදරයත් එක්ක ලොකු පොරයක් අල්ලනවා. මං කැමති විදිහට ඉන්න ඕනේ. මං කැමති විදිහට තියෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන බලතල, ඒ සඳහා අවශ්‍ය කරන සියලු දේ ඒක රාශි කරනවද නැද්ද? කවදා ඉඳන්ද ඔය වැඩේ? දන්න දවසේ ඉඳලා පොඩි කාලේ ඉඳන් ඔය වැඩේ. දැන් ඉතින් සන්තෝෂයෙන් ඉන්නවා. දැන් හරිද ඔක්කොම හදාගත්තද? හදාගත්තද ඔක්කොම? නෑ නේද? හරියටම මම කැමතිම දේවල් කැමතිම වෙලාවෙදී කැමතිම තැනද කැමතිම විදිහට තියෙන කවදාකවත් වෙනස් වෙන්නේ නැතුව තියෙන දවසක් එයිද? නේද? එහෙනම් මේ සංස්කාරයාගෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙලා හරියන්නේ නෑ. මේ හිත නිවා ගන්න සංස්කාරයාගේ පිළිසරණ හරියන්නේ නෑ. සංස්කාරයා කියලා කිව්වේ මේ තියෙන සියලු දේ. තමන්ගේ හිතට සහනයක්, සුවයක්, ප්‍රීතියක්, සැනසෙල්ලක්, නිවිල්ලක් ඇති වෙන්න සංස්කාරයේහි නැත්තම් බාහිර ලෝකයේහි නැත්තම් තමන්ගේ ශරීරයේහි ඒ කිසි දෙයකින් බලාපොරොත්තු ඇති කරගෙන නැති වැඩක් වෙන්නේ නෑ. ඒව හැම වෙලේම වෙනස් වෙන හින්දා. එහෙනම් ඊට වැඩි එහා ගිය දෙයක් තියෙන්න ඕනේ. එහෙනම් ලෝකය හදන එකද කල යුත්තේ තමන්ට සැනසෙන්න? හිත හදන එකද කල යුත්තේ? හිත හදන එක කල යුත්තේ. මේ මං ඊයේත් මතක් කරා දවසට විනාඩි කීයක්ද? 1440ක් 60 ඒවා 60 නේද? හිත හදන්න ඕකෙන් කොච්චර වෙලාවක් දාගෙන තියෙනවද දන්නේ නැහැ. ලෝකේ හදන්න නම් 1440 දාලා බුදිය ගන්න 400ක් දාන්නකො. 1000ක් දාලා ලෝකේ හදන්න නේද? හිත හදන්න. ඒකයි මම ඊයේත් මතක් කරේ අඩුම ගානේ තමන්ගේ ජීවිතයේ ස්ථීර සතුට ඇති කරගන්න නම් හිතමයි හැදෙන්න ඕනේ. හිතට නියම පණිවිඩේ යන්න ඕනේ. මොහොතක්වත් මේ ළඟ තියෙන සංස්කාරයා වෙනස් වෙන්නේ නැතිව තියාගන්න බැරි බව හිත දැනගන්න ඕනේ. හිතට හේතු ගන්නන්න ඕනේ. හරිද? ආන් එතකොට එයා ඊළඟ මොහොත ගැනවත් බලාපොරොත්තුවක් ඇති කරගන්නේ නැහැ. ඒක හිතෙන් වෙන්නේ නැහැ. ආන් එදාට සැනසීමෙන් ඉන්න පුළුවන්. එතකොට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. ඉතින් ලෝකයේත් එක්ක ඉන්න ප්‍රශ්නයක් නැහැ. ආදරයක් හම්බෙනවා. ඉතින් ඒකෙන් සතුටුයි. සතුටුනට බලාපොරොත්තුවක් නැහැ. ඇයි? ඒක වෙනස් වෙනවා කියලා දන්නවා. හරියට වැස්ස වගේ. අවුව වගේ. හරි. හයියෙන් වහිනවා. හරි සතුටුයි. දැන් පායලා තිබිලා හයියෙන් වහිනවා. එතකොට අපි මොකද කියන්නේ? හරි සතුටුයි. නේද? හැබැයි ඉතින් කොයි වෙලාවෙද නේද? කොයි වෙලාවෙ නවතීද දන්නේ නැහැ. ඒ වගේ වේලි හිටපු නියගේට අහුවෙච්ච කට්ටියට වතුර වැටෙනකොට සතුටක් ආවා වගේ. ඉතින් ලොකු ආදරයක් හම්බෙලා කෙනෙකුට. එතකොට නේද? සතුටෙන් ඉන්නවා දැන් හරි හොඳයි. හැබැයි ඉතින් කිසි බලාපොරොත්තුවක් නැහැ. මොකද? තව මොහොතක් තියෙද්ද දන්නේ නැහැ. ඒක දන්න හින්දා. ආන්ගේ බලාපොරොත්තුව නැත්තම් පින්නත්නි බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැත්තම් ඉතින් ඒ වින්දනය තියෙනවා. නමුත් පසුව ගිනි ගැනීම නැහැ. තේරෙනවද? ඒ මොකද
වෙනස් වීම කියන පණිවිඩය අපේ හිත ඊළඟ ෂණේවක්වත් මේක තියෙයි කියලා බලාපොරොත්තුවක් නැහැ. අද කොහොමත් හැමදේම නැත්තරම නැති වෙනවද නැද්ද? ආන් ඒක හින්දායි යම් කිසි කාලයක් ගන්න ඕනේ අපි අපේ හිත හදන්න නැත්තම් අඬන එකේ කෙලවරක් නැහැ. කොච්චර ඇඬුවද දැන් හරි ගියාද ඉතින් අඬලා? නේද? එකකට අඬනවා යන්තම් බේරනකොට තව එකක් ලෑස්ති කරගෙන අඬනවා. නේද? ඒකට අඬනවා ඊට පස්සේ තව එකක් ලෑස්ති කරගෙන මොකක් හරි අඬන්න එකක් තියෙනවා. හැමදාම අඬන්න නම් එකක් තියෙනවා නැත්තේ නෑ. නේද? ඉතින් එහෙම ජීවිතයක්ද මේ ගෙවන්න ලෑස්ති හැමදාම. එහෙමද ඉන්න හදන්නේ හැමදාම. දුකෙහි කලකිරෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැමදාම මම දුක් විඳින්න ලෑස්ති නෑ. හරි දුකක් ආපුවම අපි හිතන්න ඕන විදිහක් තියෙන බෞද්ධයෙක්. ඇයි මේ දුක එන්නේ මට? ඇයි මගේ මේ సంతානයේ දුක ඇති වෙන්නේ? හරිද? ඇයි මගේ හිතේ දුක ඇති වෙන්නේ? ඒක නැති කරගන්න ආය කවදාකවත් ඇති වෙන්නේ නැති කරගන්න ක්‍රමයක් එහෙම නැද්ද දන්නේ නැහැ. ආන් ඒකට කියනවා පරිේශන විපාකයක් කියලා. දුක හින්දා ඇතින පරිේශන විපාකයක් කියනවා. සමහර අය දුක නැති කරගන්න මොකද කරන්නේ? සම්මෝහ විපාකයක්. ඒ කියන්නේ ඒක නැති කරන්න දුවනවා, හතර තිබ්බාගේ දුවනවා, කෝච්චි වලට පයින්නවා, කළු ගලේ ඔළුව ගහ ගන්නවා, වැළපෙනවා. ඔක්කොම තියදී මම නිකන් කියන්නම්කෝ වැළපෙනවා කියන එක මහා ලැජ්ජා සහිත කාරණාවක් කරනවා බෞද්ධයත්. ගෙදරට කවුරු හරි හිතවත් කෙනෙක් ආවා කියන්නකෝ. තමන්ගේ හිතවත්ම යාළුවෙක් ගෙදරට ආවා කියන්නකෝ. මොනවද කියන්නේ? මොනවද කියන්නේ බලන්න. වැඩි දෙනෙක් කියවන්නේ මොනවද? අඳෝනාව. හරිද? අහගෙන ඉන්න එපා වෙනවා. හරි කර්කසයි, කටුකයි, රෞද්‍රයි එව්වා. නේද? මොනවද මේ කියන්නේ? බලන්නකෝ ඉස්සර වගේ නෙවෙයි. හරිද? මෙහෙම කරා, මට මෙහෙම කරා, මෙහෙමයි වෙනස් වෙලා වෙනස් කරලා අරවා මේවා වෙනස්කම් කරපියුවයි රටේ නැති ඒවා කියවනවද නැද්ද හා? නේද? ඒ තමයි ඉතින් ඇතුලේ තියෙන පීඩනය තමන්ගේ. ඇයි එහෙම පීඩනයක් ඇති උනේ? වෙනස් වෙන්නේ නැති වෙයි කියලා බලාපොරොත්තුව තිබ්බ හින්දා. ඒකද අඳෝනා කියවිල්ල නැති කරගන්න කාටවත් කියලා හරියන්නේ නැහැ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හිත සකස් කරගෙන ජීවත් වෙන්න ඕනේ. නැත්නම් හැමදාම දුක් විඳින්න වෙනවා. හැමදාම දුක් විඳින්න වෙනවා. ඒකින්ද මේ හිතට පණිවිඩය දෙන්න අපි සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා සියලු දේ සියලු සංස්කාරයන් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරන්න අපි කාලයක් දාගෙන දැන් කරමින් ඉන්න කාලෙ මේ. මෛත්‍රී භාවනාවත් කරනවා අසුභ භාවනාවත් කරනවා එතකොට ආනාපාන සතියත් කරනවා මේවා දැන් කරමින් ඉන්න කාලයක් දැන් නේද? දැන් අනිත්‍ය භාවනාවකුත් ආරම්භ කරලා තියෙන. දැන් දින දෙකක් තිස්සේ ඒකත් උත්සාහ කරනවා. අද අපි උත්සාහ කරන්නේ කෙටියෙන් නමුත් මේ සියලු සංස්කාරයන් දැන් සියල්ල කිව්වහම සමහර ඇත්තන්ට සියල්ල කියන එක තේරුම් ගන්න අපහසුකම් තියෙනවා. ඔක්කොම එකට අරමුණු කරගන්න අපහසුකම් තියෙනවා. ඉතින් සංස්කාරයන්ගේ අනිත්‍ය දැන ගැනීම සඳහා කෙමෙන් මොකද කරන්නේ? මේ ඇත්තෝ ඒ භාවනා කරන අය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය පිළිබඳවත් යම් කිසි මෙනෙහි කිරීම කරන්න ඕනේ. එතකොට අපි රූපය කියලා ගමු ඉස්සෙල්ලාම. ඉතින් රූපය කියලා ගන්න අය මොකද කරන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරෙන් හටගත්ත මේ රූපය හැම නිමේෂයකම මෙහි තියෙන තද ගතිය පඨවි වශයෙන් ගත්තොත් ඒක වෙනස් වෙනවද නැද්ද? ගැලීමේ ස්වභාවය ඒ මිශ්‍ර කරන ස්වභාවය වෙනස් වෙනවද නැද්ද? ඇලෙන ස්වභාවය වෙනස් වෙනවද නැද්ද? නැත්තම් ගැලීමේ ස්වභාවය වෙනස් වෙනවද නැද්ද? ඒ වගේම උෂ්ණ ස්වභාවය, මුසු කරන ස්වභාවය වෙනස් වෙනවද නැද්ද? හැම වෙලේම මේ උෂ්ණ ගතිය මේකේ තියෙන එක ආකාරයේ තියෙන උෂ්ණ ස්වභාවයන් වෙනස් වෙනවා. තේජෝ ධාතුව වෙනස් වෙනවා. වායෝ ධාතුව වෙනස් වෙනවා. ඒ වගේ ධාතු හතරට අරමුණු කරගෙන මේ තියෙන තද ගති පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර හැම නිමේෂයකම වෙනස් වෙන බව මෙනෙහි කරන්නත් පුළුවන්. නැත්තම් ශරීර වශයෙන් අරගෙන හැම රූපයක්ම හැම වෙලේම වෙනස් වෙන බිඳෙන බව මෙනෙහි කරන්න පුළුවන්. කේස් වල ඉඳන් ලොම් දක්වා එහෙම හැම එකක්ම අරගෙන ඒ වාගේ වෙනස් වීම මෙනෙහි කරන්න පුළුවන්. ඒක ප්‍රකට කාරණාවක්. සාමාන්‍යයෙන් පුළුවන් දෙයක් ඇතිවීම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒ වගේම අපි කලින් නාම රූප වශයෙන් තියෙන මේ එක අම්මාය තාත්තාය සහෝදරයාය ඔය විදිහට නාම රූප වශයෙන් වෙන් කරන්න කියලා කිව්වා. එහෙම වෙන්ව දැනීමේ හැකියාවක් තමන්ගේ හිතට නැත්තම් තාම හරි එහෙම
එහෙම වෙන්න දැනීමේ හැකියාවක් තියෙනවා නම් රූප પરම්පරාව හැම වෙලෙම වෙනස් වෙන බව ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. රූපය ඇති වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරපු ඇත්තන්ට රූප પરම්පරාව රූප සන්තතිය හැම නිමේෂයම වෙනසකට භාජනය වෙන බව තමන්ගේ හිතෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම නාම සන්තතියත් සිත් පෙරහැරත් හැම වෙලෙම වෙනස් වෙන බව වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවත් හැම වෙලෙම වෙනස් වෙන බවත් අරමුණු කරන්න පුළුවන්. එහෙම අරමුණු කරන්න හුඟක් දෙනකොට බැරි වෙන්නේ ඒ වාගේ හිත නවත්ත ගන්න බැරි හින්දායි. වේදනාවේ හිත නවත්වා ගන්න කියලා හිත වේදනාවට යොමු කරලා ටික වෙලාවයි ඉන්නේ මොකද වෙන්නේ? මෙයාගේ පෙරහැරවල් බලන්න යනවනේ පොඩ්ඩක් තමයි මෙයා වැඩි. මොන පෙරහැරවල්ද? පරණ පෙරහැරවල් බලන්න යනවා. භාවනා කරන්න කිව්ව ගමන් පෙරහැරේ ඉන්නේ. නේද? කාපු නාපු බීපු ඇඳපු පරණ පෙරහැරේ ඉන්නවා. මේවා කිව්වා මම මේ භාවනා කරන්නනේ ඉඳගත්තේ කියලා ආයෙ එනවා මේකට. ආයෙ චූටි වෙලාවයි. මොකද ඒ කාමචන්ද ව්‍යාපාද ආදියෙන් පෝෂණය වෙලා තියෙන්නේ. ඒවා නැති කරගන්න අපි මොනවද කරන්න කියලාද කිව්වේ? සතර කමඨහන හොඳින් වඩන්න කිව්වා. සතර කමඨහන හොඳින් වඩපු කෙනෙකුට Tamanට කොහොම හරි කරලා මේකෙන් එක අරමුණකට එන්න පුළුවන්කම තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් එහෙම එන්නේ නැත්තම් තාම නාම රූප වෙන් කරගන්න ඒ වෙන් කරගෙන නාම પરම්පරාවක් රූප પરම්පරාවක් විදිහට Tamanට දකින්න බැයි නම් ඒත් මේ භාවනාව කරන්න පුළුවන්. කොහොමද? මුලදී මොකද කරන්නේ? අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියන ආකාරයට ඒ වාගේ වෙනස් වීම මෙනෙහි කරන්න කියලා මම ඊයේත් කිව්වා. සියල්ල කියලා අරගෙන බාධා කරන දේවල් වල ඇතිවීම වෙනස් වීම නැතිවීම. කෙනෙකුට නැතිවීම කියන එක මතක කරගන්න බෑනේ සමහර වෙලාවට නේද? තමන්ගේ දරුවාගේ නැතිවීම මෙනෙහි කරන්න කියලා අපි කියනවා මරණානුස්සතිය. එහෙම වඩද්දි සමහර වෙලාවට සමහර දෙමව්පියන්ට කියනවා දරුවන්ගේ මරණය මෙනෙහි කරන්න කියලා. බෑ. හිතුවක්කාරව මට කියනවා. ඒක නම් කරන්න බෑ හාමුදුරනේ. ඒක කරන්න අපි ලෑස්ති නෑ. සමහර අය ඇවිල්ලා කරුණාවෙන් අහනවා. වෙන කමටහනක් නැද්ද? වෙන එකක් ඇත්තෙම නැද්ද? ඇයි ඕලාරිකව තියෙන මේ ඝන වස්තු වල වෙනස් වීමවත් අපේ හිත පිළිගන්න ලෑස්ති නැති තරමට ප්‍රබලයි ඒ බැඳීම. එතකොට ඒවා තියාගෙන තමයි මේ යන්න හදන්නේ නිවන් දකින්න. වෙයිද? නෑ වෙන්නේ නෑ. ඒකින්ද මේක කොහොම හරි ටික මරණ සතිය ආදී මෙනෙහි කරලා කලින් අපි කතා කරපු විදිහට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගත්තාම නාම රූප පුද්ගලයා විදිහට නෙවෙයි නාම රූප પરම්පරාවක් විදිහට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්ත කෙනෙකුට ඔන්න රූප પરම්පරාවේ බිඳි යෑම තුල වෙනස් වීම අත්දකින්න පුළුවන්. ඇති වෙන රූපය ඇති වෙනවා නැති වෙනවා. රූපය ඇති වෙනවා නැති වෙනවා. නමුත් ඒක ඇති වෙලා නැති වෙනවා නැවත ඇති වෙන්නේ වෙනස් වෙලා. ඇති වෙලා නැවතිලා නැති වෙලා නැවත ඇති වෙනවා. ඒ නැවත ඇතිවීමේදී හැම එකක්ම වෙන්නේ වෙනස් වෙලා. නාම પરම්පරාව කියලා ගද්දී අපි වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් දැනට ගන්නකොට වේදනාව පොඩ්ඩක් අරන් බලන්න. හැම නිමේෂයකම මේ වේදනාව මේ මොහොතේ ඇති වෙන යම් වේදනාවක් තියෙනවා නම් ඊළඟ මොහොතේ ඒකමද? වේදනා කිව්වහම සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා කියලා තුනට බෙදෙනවා. ඒන්නේ වේදනාත්‍රය මේ ශරීරයේ කොහේ හරි චක්කු සම්පස්සව, සෝත සම්පස්සව, ගාන සම්පස්සව, ජීව සම්පස්සව, කාය සම්පස්සව, මනෝ සම්පස්සව සිද්ධ වෙනවා. නේද? අන්න එහෙම ඒ චක්කු සෝත ගාන ජීව කාය මන කියන ඉන්ද්‍රියන් ආශ්‍රය කරගෙන ඇති වෙන ස්පර්ශජ වේදනාවල් හැම වෙලේම මේෂනේ තියෙන එක නෙවෙයි ඊළඟසනේ. ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, නැති වෙනවා ඇති වෙනවා, නැති වෙනවා ඇති වෙනවා. එහෙම නේද? මේ මොහොතේ කකුල රිදෙනවා නම් ටිකකින් ඒක වෙනස්. ආය වෙනස් විදිහකට රිදෙනවා. නේද? ආය කකුල හොල්ලනකොට ආය වෙනස් වෙලා. නේද? මං හිතනවා කකුල රිදෙනවා මගේ එක ගානට රිදෙන විදිහට තියාගන්න ඕනේ කියලා හොල්ලන්න නැතුව තියාගන්නවා. එක ගානට තියෙන්නේ. නෑ වෙනස් වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා. නේද? ඒක මගේ වැඩක්ද? නෑ. එතකොට මේ හැම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම දුක්ඛ සුඛ වේදනාවක හැම නිමේෂයකම ඇති වෙනවා නැති වෙනවා විතරක් නෙවෙයි වෙනස් වෙනවා. නේද? ආන් ඒක අත්දක ගන්න නම් භාවිතා කරන්න ඕන මොකද්ද? අපි ඒක අපේ තුලින් දැක ගන්න නම් තේරුම් ගන්න නම් ඔය වේදනා හට ගැනීම දැන් මේ වෙලාවේ සිද්ධ වෙන්නේ කොහෙද? බම්බයක් විතර වෙච්ච මේ ශරීරය.
ඒක තේරුම් ගන්න නම් මම මොකෙන්ද ඒක දිහා බලන්න ඕන? මගේම සිතෙන්. දැන් හිත තියනවද නැද්ද? දැන් සිත තියෙනවා. වේදනාවේ හට ගැනීමක් දැන් තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් බලමුකෝ. මං කියන විනාඩි 5ක් මේක බලමු කියලා. හරිද? අපි හිතමුකෝ කවුරු හරි කෙනෙකුට මං කියනවා ඔයාගේ හැම වෙලේම වෙනස් වෙන වේදනාවක් අත්දකින්න. හරිද? හැම වෙලේම දැන් ධර්ම දේශනා ඉවර වෙච්ච ගමන් කරලා බලන්න. හොඳයි. හැම වෙලේම මේ ෂනේ තියෙන වේදනාව නෙවෙයි ඊළඟ ෂනේ තියෙන ඒක නෙවෙයි. ඔන්න මට සෝත කනෙන් ඇති වෙච්ච වේදනාවක් ආවා. ඔන්න මට කයෙන් ඇති වෙච්ච වේදනාවක් ආවා. ඉතින් මේක මං අත්දකින්න කියනවා කාට හරි. කිව්වහම ඉතින් තමන් හිත පාවිච්චි කරලා අත්දකින්න යන්නේ මොකද වෙන්නේ? අර පෙරහැර බලන්න යන්න බෑ. නේද? මෙයා ඔකට ලෑස්ති නැහැ. ආන් එකටයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදීන් අපි හිත එක කරගන්න කියලා කියන්නේ. හරිද? නාම රූප පරීක්ෂණට ගියාම නාම රූපයන්හි හිත නැවතිලා තියෙන්නේ නැති හින්දායි අරවා කරන්න කියන්නේ. ඉතින් නොකර ඉන්න කමන්නේ. නේද? අර විදිහට පුරුදු පුහුණු කරගන්න එපා. ඕනේ නේද? එහෙමවත් කියලා බලන්න නේද? කරන්න නැති හින්දා එතකොට එපා කියන දේ කරනවනේ සාමාන්‍යයෙන්. නේද? කොහොම හරි පුරුදු කරගන්න ඕනේ. එතකොට එහෙම කරගත්ත කෙනෙකුට මේ වේදනාවේ ඇතිවීම නැතිවීම තමන්ගේ ඇතුළාන්තයෙන්ම හැම නිමේෂයකම අත්දැක ගන්න පුළුවන් තමන්ගේ හිතෙන්. හරිද? ඒන්ගේ ඇතිවීම නැතිවීම අත්දකින්නකොට එයාට තේරෙනවා, දැනෙනවා, හැඟෙනවා මොකද්ද? ඒ ඇතිවීම නැතිවීම ආය ඇතිවීම ආය නැති වෙනවා හැම නිමේෂයකම. අන්න ඒ ඇතිවීම නැතිවීම හැම මොහොතේම වෙනස් වෙන බව. හරිද? ඒක වෙනස් වෙන බව. ඒ මොන ලක්ෂණයද? ඇතිවීම නැතිවීම තුලින් ඔන්න අපි හොයාගත්තේ අනිත්‍ය ලක්ෂණය. එහෙනම් රූපයත් හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. වේදනාවත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා, ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. දැන් හොඳට දැනෙනවා. වේදනාවත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා, ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. සංඥාව පිරික්සුවොත් ඒක තමයි මේ හිතේ හඳුනා ගැනීම කියන එක. හරිද? ඒක මොකද තත්ත්වේ? මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන විදිහ නෙවෙයි තව මොහොතක. නේද? එක වෙලාවකට එකක් හඳුනා ගන්නවා, ඊළඟ වෙලාවට තවත් එකක් හඳුනා ගන්නවා. එකම වුණත් හැම වෙලෙම හඳුනාගන්නේ වෙනස් විදිහට. නේද? අම්මාව හඳුනා ගන්නවා නේද? ඒ අම්මාගේ අද තියෙන විදිහ නෙවෙයි තව ටිකකින් තියෙන තව වෙනස් විදිහක්. ඉතින් ඒ සියලු අපේ හිතෙන් ඇති කරගන්නා වූ හඳුනා ගැනීම සංඥාවල් හැම නිමේෂයකම වෙනස් වෙනවා. ඒවා මට ඕන හැටියට තියෙන්නෙත් නැහැ. නේද? එක වෙලාවක එක විදිහකට හඳුනා ගන්නවා, තව වෙලාවකට තව විදිහකට හඳුනා ගන්නවා, තව වෙලාවක තව විදිහකට හඳුනා ගන්නවා. ඒ එකම කියන රූප කොටස වුණත් හැම වෙලෙම වෙනසකට භාජනය වෙලා තියෙනවා. ඒ වගේම මේ සංඥාවත් හැම වෙලෙම වෙනසකට භාජනය වෙනවා. රූපය නියතව තිබ්බත් අපේ හඳුනා ගැනීම වෙනස් වෙනවා. රූපය නියතව තියලා හඳුනා ගැනීම නියතව තියන්න උත්සාහ කරා කියන්නකො. කවදා හරි රූපය අම්මා කියන රූපය වෙනස් වෙන්නේ නැතුව තිබ්බත් අපේ හඳුනා ගැනීමේ වෙනස්කම් ඇති වෙනවා. ඉතින් එහෙමනම් මේ සංඥාව කියන එක හැම නිමේෂයකම වෙනස් වෙනවා. ඒ වගේම තමයි සංස්කාරය කියන්නේ. ගිජුකම්, කෑදරකම්, ප්‍රියකම්, අප්‍රියකම්, ආදරය, කරුණාව මේවා ඔක්කොම හිතේ ඇති වෙන සංස්කාරයන්. කෙටියෙන් කියනවා නම් වේදනා සංඥා හැරෙන්න අනිකුත් සියලු චෛතසික ධර්මයන්. වේදනා සංඥා හැරෙන්න අනිකුත් සියලු චෛතසික ධර්මයන් 50ම වැටෙන්නේ චිත්ත සංකාර කොට මේ සංස්කාර කියන කොටට. එතකොට ආදරය වගේ දේවල් මොහොතකට හිතන්න අපේ సంతානේ සකස් වෙන ඒවානේ නේද? ආදරය වගේ දේවල්. දැන් සංඥා පිළිබඳ මෙහෙමත් පැහැදිලි කරගමුකෝ. දැන් ඔන්න මට වෙලාවකට සමහර දේවල් මතක් වෙන අතර වාරේ වෙලාවකට ඒ දේවල්ම අමතක වෙනවද නැද්ද? කෙනෙක්ව දැක්කහම මට ඒ තැනත්තා කියන ඇයි මේ මතක නැද්ද මාව ගාව දැන් ඉතින් මතක නෑ කියලා දැන් කියනවා. හොඳට මතකයි වගේ නමුත් මතකෙ ඉන්නේ නේද? සංඥාව ඇති වෙන්නේ නැහැ. හැබැයි චුට්ටක් මතක් කරද්දි ආමෙන් ආය ඔක්කොම මතක් වෙනවා. නේද? ආය ටික දවසකින් ආය සමහර වචනත් එහෙමයි. නේද? ඔය විදිහට මේක මට හිතා ගන්න බැරි විදිහට හැම වෙලෙම මේ හඳුනා ගැනීම කියන එක
වෙනස් වෙන එක. ඒ වගේම ආදරය වගේ දේවල් සංස්කාර ගොඩට වැටෙන දේවල් ගත්තොත් මේ මොහොතක ඇති වෙන යම්කිසි හැඟීමක් මට තියෙනවා නම් චේතනාවක් තියෙනවා නම් ඊළඟ මොහොතේ ඊට වැඩිය වෙනස් එකක්. ඊළඟ මොහොතේ ඊට වැඩිය වෙනස් එකක්. නේද? දැන් බලන්න මේ මොහොතේ මට යම්කිසි ආදරයක්, යම්කිසි තරහක්, යම්කිසි ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් ඒ ඊර්ෂ්‍යාව එක දිගටම තියෙනවද? තරහ එක දිගටම තියෙනවද? ක්‍රෝධය එක දිගටම තියෙනවද? වෛරය එක දිගටම තියෙනවද? නෑ, හැම වෙලේම නේද? අපිට ඉතින් හරි කරදරේ අල්ලලා පොලේ ගහනවා වගේ අපිව හරියට නිකන් නේද? මේ ජීවිතය ගෙවනකොට පොලේ ගහනවා වගේ අපිව. එක වෙලාවකට පුදුම විදිහට කෙනෙක් එක්ක තරහ යනවා අපිටම. තරහ ගිල ඕනෙම නෑ කියලා හිතන අතර වාරේ එක වෙලාවකට ඕනමයි කියලා හිතෙනවා. නේද? ඉතින් ඒ වෙලාවට ඕන විදිහට මම්ම හැසිරෙනවා. ඊට පස්සේ තව ටිකකින් නේද? ආයෙත් ඔය පේන්නේ වෙලාවකට දෙවිවරු දිව්‍යාංගනාවරු වගේ ජීවිතේ. වෙලාවකට යාසනියෝ වගේ. නේද? ඒ මොකද අතුලාන්තයෙන් ඇති වෙන සකස් වීම වෙනස් වෙනකොට මේ ශරීරයත් එක්ක වෙලාවකට යකෙක් ඉන්නේ, වෙලාවකට යස්සනියක් ඉන්නේ. වෙලාවකට පුදුම හොඳ කෙනෙක් ඉන්නේ. ඉතින් මේ ඇති වෙන සංස්කාරය හැම වෙලේම මේ සංස්කාර පොදිය නිබඳව නිරතුරුව වෙනසට භාජනය වෙනවා. ඒක හැම වෙලේම මේ ෂනේ තියෙන එක නෙවෙයි ඊළඟ ෂනේ. ඊළඟට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ දැනීමේ ස්වභාවයන්. චක්කු විඤ්ඤාණ කියන්නේ ඇසේ ඇති වෙන පෙනීමේ දැනීම. සෝත විඤ්ඤාණ කියන්නේ කනේ ඇති වෙන ඇසීමේ දැනීම. ඒවා කොහොමද දන්නේ? එක දිගට එක ගානට එකම දෙයක් තියෙනවද? නෑ නේද? එතකොට එන්න ඒවත් හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා. හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා. වෙලාවකට ප්‍රබලව දැනෙන දේවල් වෙලාවකට දුබලව දැනෙනවා. වෙලාවකට කොච්චර හයියෙන් දැනෙන දෙයක් වුණත් ඇහෙන්නේ නැතුව යනවා. ඇහෙන්නේ නැහැ. කොච්චර හයියෙන් කතා කරත් ඇහෙන්නේ නැහැ. මොකද වෙන කොහෙදෝ ගිහින්. හරිද? වෙන කොහෙදෝ ගිහලා තියෙන ඒකින්ද එක එක වෙලාවට ඒ ප්‍රමාණයන් වලත් වෙනස්කම් වෙනවා. නේද? විඥානයේ හට ගැනීමේ තියෙන ඒ සඳහා ඇති වෙන අතීත හේතුන් වල වෙනස්කම් සිද්ධ වෙනකොට එකතු වීම හේතු වීම වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඒ විඥානයේ වෙනස්කම් හැම වෙලේම සිද්ධ වෙනවා. ඉතින් හැම නිමේෂයකම වෙනස් වෙන දෙයක් තමයි විඥානය කියලා කියන්නේ. හැම වෙලේම වෙනස් වෙන දෙයක් තමයි සංස්කාරය කියලා කියන්නේ. හැම වෙලේම වෙනස් වෙන දෙයක් තමයි සංඥාව කියන්නේ. හැම වෙලේම වෙනස් වෙන දෙයක් තමයි වේදනාව කියන්නේ. හැම වෙලේම වෙනස් වෙන දෙයක් තමයි රූපය කියන්නේ. එහෙනම් මේ මගේ මම කියලා ගත්ත මේ කොටස ආශ්‍රයෙන් සිද්ධ වෙන අජ්ජත්තික කියලා මගේ කියලා මම අල්ලගත්ත කොටසෙහි සිද්ධ වෙන යම්කිසි රූපයක සකස් වීමක්, වේදනාවක, සංඥාවක, සංස්කාරයක, විඥානයක සකස් වීමක් වේද ඊළඟ සෙනේ ඔක්කොම වෙනස් වෙනවා. මගේ දරුවාය, මගේ සහෝදරයාය, මගේ ඥාතියාය කියලා ගත්ත යම්කිසි පංච උපාදානස්කන්ධ කොටසක් මම වෙන් කරගෙන අල්ලගෙන ඉන්නවා නම් එතනක් තියෙන ඔක්කොම හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා. හරිද? හැම වෙලේම ඒවා වෙනස් වෙනවා. ඉතින් අන්න ඒක වෙන වෙනම අරගෙන රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් අපි මෙනෙහි කරන්න ඕනේ. හරිද? එන්නේ එහෙම කොහොමද වෙනස් මෙනෙහි කරන්නේ? එහි වෙනස් වීම පිරික්සන්න ඕනේ. හරි? එහි වෙනස් වීම අපි ටික එහෙම පිරික්සපුවාම මොකද වෙන්නේ? අපිට මේ වෙනස් වීම පිළිබඳ සංඥා ඇති වෙන්න පටන් ගන්නවා. හරි? සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට විශේෂයෙන් පංච උපාදානස්කන්ධය වෙන්කොට දැනෙන ගතියකුත් තියෙනවා. වෙනස් වීම පිළිබඳ සංඥා ඇති වෙන ස්වභාවයකුත් තියෙනවා. මොකද්ද වෙනස් වීම පිළිබඳ තියෙන සංඥා? දැන් බලන්න ඔන්න කෙනෙකුට ඒ කියන්නේ ඒ ඔක්කොම විතරයි මේකේ තියෙන්නේ කියන අදහස ඉස්සෙල්ලාම අපිට ඇති වෙනවා. මේ ලෝකේ තියෙනවා නම් තියෙන ඔක්කොම ගත්තොත් මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ ඇරෙන්න මොකවත් නැහැ. මම මේ අල්ලගෙන මම කියලා ගත්ත, මගේ කියලා ගත්ත ඔක්කොම ගත්තොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊට අමතරව මොකුත් තියනවද? නැහැ. ඉතින් හැම එකම වෙනස් වෙනවා. එහෙනම් මගේ මේ ශරීරය කියන්නේ එක්තරා ගලාගෙන යන වෙනස් වීමක්. වෙනස් වෙවි ගලාගෙන යන එක. මගේ හිත කියන්නේ වෙනස් වෙවි ගලාගෙන යන එක. ඒ වගේම අනුන්ගේ සිත්, අනුන්ගේ ශරීර කියන්නේත් වෙනස් වෙවි ගලාගෙන යන එක. ආන්ගේ වෙනස් වෙවි ගලාගෙන යන එක මට ඕන හැටියට වෙන්නේ නැති බව ඔන්න අනාගතයේදී අපිට දැන් හෙට අනිද්දාට අපි අනාත්ම සංඥාව කතා කරනකොට තේරෙයි.
නමුත් දැන් මෙතෙන්දී අපි අරමුණු කරගන්නේ මොකද්ද? වෙනස් වෙලා යන හැම වෙලේම වෙනස් වෙනවා අනිත්‍ය සංඥාව. ඉතින් අන්න ඒ අනිත්‍ය සංඥාව ඇති වෙනකොට ඔය විදිහට එකින් එක වෙන වෙනම ඔය විදිහට පංච පාදානස්කන්ධය මෙනෙහි කරපුවාම ආය අපි වැටෙන්නේ කොතෙන්ටද? අර පළවෙනි කමටහන්ටමයි. සියලු දේ ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. සියලු දේ ඇති වෙනවා වෙන. මේක වෙන්නේ කොහොමද කියලා බලමු. ඔන්න මට කියනවා කවුරු හරි කෙනෙක් අපි හැමදාම ගන්න උදාහරණයක් ගමු මතක තියෙන්න ඕන හින්දා මට කියනවා කවුරු හරි කෙනෙක් පාසලක ඉන්න ළමයින්ට ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලන් ඉන්න කියලා. හරිද? හැබැයි යා කියනවා ඔය පාසලේ කාටවත් ඉංග්‍රීසි බෑ කියලා. දැන් මං හිතාගෙන යන්නේ කාටවත් බෑ කියලා. පළවෙනි ළමයාත් එක්ක කතා කරනවා. හොඳට මාත් එක්ක කතා කරනවා. අන්න මට අදහසක් එනවා මොකද්ද මට හිතක් පහල වෙනවා මෙයාට පුළුවන් කියලා. දෙවෙනි ළමයාත් එක්කත් කතා කරනවා. දැන් මට එයාට පුළුවන් කියලා අදහසක් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙන්නටම පුළුවන් කියලා එක හිතක් පහල වෙනවා. නේද? දෙන්නටම පුළුවන් කියලා එක හිතක් පහල වෙනවා. ආන්ගේ හිත පළවෙනි දෙන්නම නියෝජනය කරනවද නැද්ද? එක හිතකින් පළවෙනි සිත් දෙකම. එයා මෙයාට පුළුවන් කියලා එක හිතයි, මෙයාට පුළුවන් කියලා එක හිතයි. ඊට පස්සේ දෙන්නටම පුළුවන් කියලා එක හිතක් පහල වෙනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් එක්ක කතා කරනවා. එතකොට තුන්වෙනියට එයාටත් පුළුවන් කියලා එක හිතක් පහල වෙනවා. ඒකත් එක්කම තුන් දෙනාටම පුළුවන් කියලා එක සිතක් පහල වෙනවා. ඒ වගේ 25ක් එක්ක කතා කරා පාසලේ 100ක් හිටියා කියනකොට 100ත් එක්ක කතා කරනකොට වෙන වෙනම සිත් පහල වුණා. අන්තිමට මට 100ටම පුළුවන් 100ටම පුළුවන් කියලා එක හිතක් පහල වෙනවා. ඒ වගේ රූප වේදනා සංඥා Taman දන්න සියලු රූපයන් පිරික්සනකොට රූප අනිත්‍යයි කියලා එක හිතක් පහල වෙනවා. හරිද? වේදනා 6 වශයෙන් අරගෙන හරි වෙනත් වර්ගීකරණයක් යටතේ අරගෙන හරි නැත්නම් රූපත් එහෙමයි. හරිද? 28ක් වූ රූපයන් මෙනෙහි කරත් ගැටලුවක් නැහැ. හරි කොහොම ධාතු 4 වශයෙන් මෙනෙහි කරත් කමක් නැහැ. කොහොම හරි අන්තිමට එක අදහසක් එන්න ඕනේ මොකද්ද? සියලු රූප ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියලා. ඊට පස්සේ වේදනා තියෙන ආකාරයකින් බෙදලා අරගෙන හරිද? සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා, චක්කු සෝත ගාන ජීවයා කාම ඔය විදිහට 18 ආකාරයකින් හරි කොහොම හරි ඒ විදිහට බෙද වේදනාවල් මෙනෙහි කරපුවාම අන්තිමට එක හැඟීමක් එනවා සියලු වේදනා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. සංඥාත් එහෙමයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ඔය විදිහට ඒ විදිහට වෙන වශයෙන් ඔක්කොම රූප සංඥා වෙනස් වෙන හැටි, ශබ්ද සංඥා වෙනස් වෙන හැටි, ගන්ධ සංඥා වෙනස් වෙන හැටි ඔය වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරපුවාම ඔන්න සියලු සංඥා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා අදහසක් එනවා. සියලු සංස්කාර ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඒ වගේම සියලු සංස්කාරයන් මෙනෙහි කරනකොට ළඟට චක්කුසෝත ගාන ජීවයා කාය මන කියන විඥානයන්ගේ වෙනස් වීම මෙනෙහි කරනකොට ඔන්න ඒවා වෙනස් වෙනවා කියලා Tamanට අරමුණක් එනවා. දැන් ඒ 6 වෙන වශයෙන් වෙන වශයෙන් ඒ 6 ගැන ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරපුවාම මොකක්ද ආයෙන්නේ? සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා එක හැඟීමකට එනවා. ඒක තමයි අපි දැන් දවස් දෙකක් තිස්සේ කලින් දවස් දෙකක් තිස්සේ කිව්වෙත් සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. සියල්ල කියලා අපි ඒ වෙලාවේ උපක්‍රමයක් පාවිච්චි කරා. දැන් පංච පාදානස්කන්ධයෙන් වශයෙන් ගත්ත කෙනාට ඔන්න සියල්ල කියන එක හොඳටම එතෙන්ට දැන් එන්න පුළුවන්. හරිද? අන්නේ සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා පංච පාදානස්කන්ධෙහි අනිත්‍ය සංඥාව ඇති කරගන්න ඕනේ. ඇති කරගන්නවා කියන්නේ මොකද්ද? එහෙම කරගත්තට පස්සේ සාමාන්‍ය ජීවිතයේ ඇවිදිනකොට කතා කරනකොට hina වෙනකොට කට්ටියත් එක්ක ඉතින් වැඩ කරනවා ප්‍රශ්නයක් නැහැ. හරිද? වෙනදා වගේ නෙවෙයි. ඒ හැඟීම ඉතා ප්‍රබලව නැගෙන විදිහට නැවත මෙනෙහි කර ප්‍රබල කරගන්න ඕනේ. හරි අන්න එහෙම හොඳට ප්‍රබල කරගත්තාම මොකද වෙන්නේ? ඕන් දැන් මං අහනවා මේ අම්මව තව චුට්ටකින් මැරෙන්න පුළුවන්ද? හරි පුළුවන් කියනවා. හැබැයි හිත ඇතුලෙන් කියන්නේ නෑ ඒක වෙන්නේ නෑ කියලා. හිත ඇතුලෙන් හැඟීම නෑ. හරිද? එතකොට Tamanට ලැබිලා තියෙන ආදරය තව චුට්ටකින් ගිලිහෙන්න පුළුවන්ද? එතකොට පුළුවන් කියලා කියනවා. දැන් නම් මොකද කියන්නේ? නෑ ඒක නැති වෙන්නේ නෑ කිව්වට අන්න අර හැම ශරණයකම සිද්ධ වෙන පංච පාදානස්කන්ධයේ වෙනස Taman අත්දැකලා තියෙන හින්දා එහා පැත්තේ තියෙන ආදරය බිඳි යන එකක් කියලා Tamanට
අරමුණු වෙනවා. ඒක හින්දා ඒක පිළිබඳව ඒ හැම ෂණයකම වෙනස් වීම මේ බලන්න මේකේ කොච්චර ඇත්ත වෙනස් වෙන එක ඇත්ත. ඒක නියපොත්තක් අරන් බලන්නකො නිකන්. නියපොත්ත කොහමද? බලපුවාම දැන් මොකුත් වෙනසක් වෙන්නේ නැහැ නේද? නමුත් හැම ෂණයකම වෙනවද නැද්ද? එහෙනම් මේක හැම වෙලේම වෙනස් වෙනවා නේද? එතකොට අන්න ඒ වගේ මේ වේදනා මේ සංඥා හොඳට පිරික්සපු කෙනාට මම කියලා ගත්ත, මගේ කියලා ගත්ත, අනුන් කියලා ගත්ත, අනුන්ගේ කියලා ගත්ත සියලු දේ හැම නිමේෂයකම වෙනස් වෙන බව Taman දන්නවා. එතකොට තමයි එහා පැත්තෙන් ආදරයක් ලැබෙනකොට, එහා පැත්තෙන් මොනවා හරි ලැබෙනකොට අනුන්ගේ ශරීර දැක්කහම, අනුන්ගේ වේදනා, අනුන්ගේ සංඥා, අනුන්ගේ සංකාර, අනුන්ගේ විඥාන වශයෙන් ඔය තියෙන කිසිවක් පිළිබඳ Tamanට බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ නෙමෙයි, බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. ආන් අපේ හිත වෙනස් වෙනවා. අපේ හිතේ බලාපොරොත්තු ඇති වෙන්නේ නැතු වෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් අනාත්මයත් මෙනෙහි කරපුවම තමයි හොඳටම මේ අදහස එන්නේ. අපි හෙට සාකච්ඡා කරමු ඒ ගැන. නමුත් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ විතරක් නෙවෙයි පින්වත්නි, මහා කලකිරීමක් ඇති වෙනවා. මොකද්ද? මම මොනවද මේ අල්ලන්න යන්නේ? දිය වෙලා යන දේවල්. එතකොට තමයි හිතෙන්නේ වක්කඩේ හකුරු හංගනවා වාගේ මගේ මේ ජීවිතේ. ඇයි මං හරි හම්බ කරලා ගිහින් දාන්නේ කොහෙටද? මට ආරක්ෂා කරන්න කියලා තියෙන වක්කඩ කියන්නකෝ. මට ඕන දෙයක් ආරක්ෂා කරගන්න තියෙන වක්කඩක්. මං උදේ ඉඳන් හකුරු හොයලා ගිහලා උතෙන්ට වක් කරනවා. උදේ බලනකොට දිය වෙලා. අන්න ඒ වගේ හරි අමාරුවෙන් හම්බ කරගත්ත ආදරේවල් එක එක හොයාගත්ත දේවල් මොකද දැන් තත්ත්වේ? දිය වෙලාද නැත්නම් භාගයට භාගයක්. පරිසම් කරගන්න හම්බෙලාද? ඒ මොකද අපිට වක්කඩක් තියෙන්නේ. හරි මේකේ මොකුත් ස්ථිරව තියෙන්නේ නෑ. ඒක නොදැනගත් අපි මොකද වෙන්නේ? දිය වෙලා කියලා දකින්නට කෑ ගහනවා. ආය අමාරුවෙන් හම්බ කරන් ඇවිල්ලා ආය අතෙන්ට දානවා. ඒ කියන්නේ අර වෙනස් වෙච්ච ඒවා කොහොම හරි ආය පරණ තත්ත්වයට ඇති කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. අරගත්තට හැමදාම දිය වෙන එක තමයි වැඩේ නේද? ඉතින් අන්න ඒක තේරුම් ගත්තා නම් වක්කඩට ගෙනත් දැම්මත් කමන්නේ. දැනගෙන දිය වෙනවා කියලා දන්නවනම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊටු වෙච්ච හරිය බාර ගන්න නේද? එයි මට වෙන තියන්න තැන නැහැ. ඒ වගේ අරමුණකින් ජීවිතේ ජීවත් කරනවා නම් හරි පහසු වෙනවා. ඉතින් මටම හොයාගන්න පුළුවන් මගේ ළඟ මේ භාවනාවෙන් මම ලබාගත්ත පන්නරේ කොච්චරද කියලා මටම හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? මම අර ඉස්සෙල්ලා කිව්වා පරීක්ෂණය කරන්න ඕනේ හැම වෙලේම. මොකද්ද? අම්මා හැන්දෑවේ මැරෙන්න පුළුවන්ද කියලා මගේ හිතෙන්ම අහනවා. එතකොට මගේ හිත මට දෙන උත්තරේ තමයි ඔය කිව්වට මැරෙන එකක් නැහැ. ඔය කිව්වට මැරෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියලා මගේ හිත කියන තාක්කල් මම කියන්නේ මම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. හරිද? ලැබිලා තියෙන ආදරය වෙනස් වෙන්න පුළුවන්ද කියලා මම මගේ හිතෙන් අහනවා. හරි. අනකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔය කිව්වට අනිත් අයගේ වෙනස් වුණාට. හරිද? ආන් එහෙම හිතෙනවා නම් තමන්ගේ ඒ සංස්කාරය පිළිබඳ බලාපොරොත්තු අතහැරිලා නැහැ. මේ හිත බලාපොරොත්තු තියෙනවා. අපි අපේ හිතයි පිරික්සන්න ඕනේ. හිතේ වැඩේ මොකද? අපි මොන જાති කිව්වත් එයා බලාපොරොත්තු තියලා. නේද? අන්නේ බලාපොරොත්තු ඇති නොවන තත්ත්වෙට මගේ හිත සකස් කරගන්න ඕනේ. ආන් එහෙම සකස් කරගත්තාම බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. ඒකත් එක්ක ඇති වෙන දේ තමයි කලකිරීම. හරි? මේ වෙනස් වෙන දේවල් වලින් දැන් අපි හිතමු අපි කවුරු හරි ගැන විශ්වාස තියාගෙන ඉන්නවා. හරි විශ්වාසය තියාගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? එයාලා වෙනස් වෙන අය නෙවෙයි, එයාලගෙන් මට පිහිටක් සරණක් තියෙනවා කියලා හිතනවා නේද? එහෙම හිතෙන කවුරු හරි වෙනස් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙද්දි නේද? අපි හොඳටම දැනගන්නවා මෙයා ඉක්මනට මෙයා වෙනස් වුණා කියලා දැනගන්නවා. හරි. එතකොට මම කියනවා මට සරණට මට පිහිටට කවුරුවත් නැහැ කියලා. යමක් වෙනස් වෙනවා නම් හැම වෙලේම ඒකෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් අපි මෙච්චර දුකටපත් වෙන්නේ ඇයි සැරෙන් සැරේ වෙනස් වෙන දේවල් වලින් පිහිටක් සරණක් බලාපොරොත්තු වුණා නේද? ලෝකේ වෙනස් වෙන දේවල් මගේ දරුවෝ වෙනස් වෙන්නේ නැති, මගේ ස්වාමියා වෙනස් වෙන්නේ නැති, මගේ භාර්යාව වෙනස් වෙන්නේ නැති, මගේ අම්මා තාත්තා වෙනස් වෙන්නේ නැති වෙයි. මං ආදරය කරන අය වෙනස් වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු වුණා. පිළිසරණක් බලාපොරොත්තු වුණා. මේ ශරීරය වෙනස් වෙන්නේ නැහැ කියලා පිළිසරණක් බලාපොරොත්තු වුණා. අනිත් අය රස නිපුණාට මාව රස නිපු වෙන්නේ නැහැ කියලා පිළිසරණක් බලාපොරොත්තු වුණා. ආන් ඒ தত্ত্বය මාත්‍රයකටවත් එන්නේ නැහැ. හරිද? මාත්‍රයකටවත් එන්නේ නැහැ. අන්න එතකොට කලකිරීම ඇති වෙනවා. ආන් ඒ කලකිරීම ඇති වුණාම කවුරු හරි
දැන් තමන්ගේ කියලා දරුවෙක් හිතාගෙන හිටියා දරුවා නරක වැඩම කරන්න පටන් ගත්තා එක දිගටම. අද අන්තිමට කලකිරලා කොච්චර හොඳ කරත් හදාගන්න බෑ. ආන් එහෙම වුණාම අපේ තාත්තලා අම්මලා මොකද කියන්නේ? මට දැන් හොඳටම මේ ළමයා ගැන කලකිරිලා තියෙන කියනවා. තවත් කලකිරිලා තියෙද්දි තවත් වැරදි වැඩ කරනවා නම් මොකද කියන්නේ? අහලා තියෙනවද? කියනවා මම 3 මාසේ දානේ දීලා අයින් කරලා දැම්මා. කලකිරිච්ච දේ තියාගන්න කවුරුත් කැමතිද? නෑ. කලකිරුණා නම් තියාගන්නේ. අයින් වෙන්නමයි බලන්නේ. කලකිරුණා නම් අයින් වෙන්නමයි බලන්නේ. නේද? ඒ වගේ සංස්කාරයගෙන් කලකිරෙනකොට සංස්කාරය ලගින්නේ නෑ. හරිද? ඔන්න ඒ විදිහට හොඳට කලකිරීම ඇති වෙච්ච කෙනෙක් නාම රූප පිරික්සන්න උත්සාහ කරනකොට නාම රූපයන්හි ඇතිවීම නැතිවීම හෝ වෙනත් දෙයකට අරමුණු කරනකොට අර පෙරහැරේ යන්නේ නෑ. පෙරහැරේ යන්නේ නෑ හිත. හරිද? පෙරහැරේ යන්නේ නැති වෙන්න හැදෙනවා. අපේ හිත සකස් කරන්න පුළුවන් දෙයිද? නේද? එහෙනම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය පිළිබඳ මෙනෙහි කරලා දකින අහන විදින මේ ලෝකේ කෑමක් කනකොට පවා පින්නත් නේ. අපි හෙට දවසෙත් යම් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. කෑමක් කනකොට පවා ගිජුකමක් ඇති වෙනවා නම් මේ කෑම හින්දා මේ ශනේ ඇති වෙන වේදනාව ඊළඟ ශනේ නැති වෙන බව Tamanට අරමුණු වෙන්න ඕනේ. විශේෂයෙන්ම රාගාදී කෙලෙස් ධර්ම. රාගාදී කෙලෙස් ධර්මින්ද ලෝකයේ පිස්සු වෙట్లా ඉන්නේ. කරන කියන කිසි දෙයක් දන්නේ නැහැ වගේ කටයුතු කරනවා. ඒ වාගේ ඒ ඇතිවන්නා වූ වේදනා මාත්‍රය සැප වේදනා මාත්‍රය එක ක්ෂණයක ඉවර වෙන බව නැති වෙන බව මෙනෙහි වෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම නිට්ටයව තියාගන්න බැරුව විඳින දුක. කය නිට්ටයව තියාගන්න බෑ. වේදනා බෑ, සංඥා බෑ, සංකාර බෑ, විඥාන බෑ. ඒ ගැලීම වෙනස් වෙවි ගන්න ගැලීම. ඉතින් අන්න ඒක දැනුණාම ඒක දැනෙච්ච අය සාමාන්‍ය ජීවිතයේ හැම දෙයකම අනිත්‍ය ලක්ෂණ ප්‍රකට කරගන්නවා. ප්‍රකට කරගන්නවා මොකද අපි මේ කතා කරන්නේ සාමාන්‍ය ජීවිතය සාර්ථක කරගන්න නෙවෙයි. හරි මොකද්ද ධර්ම දේශනා මාලාවේ අරමුණ? නිවන් මඟ. නේද? එහෙනම් මේකෙන් අත මිදීමමයි බලාපොරොත්තුව කටයුතු කරන්නේ. ඒකින්ද අන්න ඔය විදිහට පංච උපාදානස්කන්ධය මෙනෙහි කරපුවාම ඊයේ පෙරේද අපි සාකච්ඡා කරපු සබ්බං අනිච්ඡං කියන සියලු දේ අනිත්‍යයි කියන එක හැඟීමකට වේගයෙන් ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒ தත්තරපත් වෙලා යමෙක් සියලු දේ අනිත්‍යයි කියලා එක හැඟීමකට ආවම ඒ හැඟීම වෙනස් කරන්න කාටවත් ලේසි කර බෑ. හරිද? ඉතින් ඒක විදර්ශනා සමාධිය. විදර්ශනාව නිසා ඇති වෙන ප්‍රබල සමාධිය. ඉතින් ඒවා රස විඳින්න නේද? ජීවිතයේ විඳිය හැකි සැපය, විඳිය හැකි නිරාමිස සැපය විඳින්න ඒක වෙනස් කරන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඉතින් ඒකින්ද දුක් විඳින ජීවත් වෙන්නේ නැතුව හිත සකස් කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ. හැමදාම දුක් විඳලා හරියනවද? අනුන්ගේ දේවල් හින්දා දුක් විඳින හිටිය මම මගේ සිත සකස් කරගෙන සැනසෙනවා කියන අදිෂ්ඨානේ ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. හොඳයි, තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන්න මේ පින්වන්ත පිරිස තමන් බාහුවලය යොදා හරියම්බ කරගත්ත ධනෙ විපෑදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයන් සිද්ධ කරගත්තා. මේ බණ ඇහිලා කොහේ හෝ තැනක කවුරු හරි හෝ කෙනෙක් මමත් උතුම් නිවනින් සැනසෙන වැඩ පිළිවෙලට අවතීර්ණ වෙනවා කියලා කය සංවර කරගත්තොත්, වචනේ සංවර කරගත්තොත්, මනස සංවර කරගත්තොත්, ඒ සංවර කරගන්න වාරයක් ගානේ මේ අත්තන්ට පින් උල්පතක් වගේ පින් පහළ වෙනවා. ඉතින් එවැනි උතුම් පින්වන්ත පිරිසට අපි ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් දානයේ හේතු කරගෙන මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.